ලක්දෙව් ස්වදේශීය සේවාව මේ ලක්මහුන්ගේ දීවනාදයයි ලක්පුතුන්ගේ කිත්‍යසස් රාවයයි ලක්පුතුන්ගේ කිත්‍යසස් රාවයයි ලක්පුතුන්ගේ කෘත්‍ය ශාස්ත්‍රාවය ස්වදේශීය සේවයට ඔබ සවන් දෙන්නේ පෙරවරු 10යි විනාඩි 6යි තැන් වෙලාව. අපි සූදානම් මෙතැන් සිට සඳ සංහිතා වෙනුවෙන් ඉඩකඩ වෙන් කරන්න අපේ සුපුරුදු හිතවතිය ඉනෝකා බණ්ඩාර සූදානමින්. ණයක් ගන්න පෙර සිතන්න. මේ ණය නැතුවම බැරිද? ණයද නායතන විශ්වාසද? අය කරන පොලිය පැහැදිලිද? ණය කිවිසුම ගැන හොඳට දැනුවත්ද? හදිසියකදී තොරතුරක් ගැනීමට කෙනෙක් ඉන්නවාද? වාරිකේ ඔබට ඔරොත්තු දෙයිද? මේ ප්‍රශ්න වලට උත්තරේ ඔව් නම් පමණක් ණයක් ගන්න. නැත්නම් මිතුරු වෙසින් එන පහසුවෙන් ණය දෙන කූට ජාවාරම්කරුවන් ඔබගේත් ඔබේ ආදරණීයන්ගේත් ජීවිත අඳුරේ හෙළනු ඇත. අහු වෙන්න එපා. ශ්‍රී ලංකා මහ බැංකුවේ පණිවිඩයක්. ආයුබෝවන් සුබ දවසක් ඔබට. මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ එකම ප්‍රධාන ආයතනය වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. මූල්‍ය කටයුතු මෙහෙයවීම ඒ වගේම මූල්‍ය කටයුතු මෙහෙයවීමට ඔබට උදව් දෙන එකම ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව. ශ්‍රී ලංකා මහ බැංකුව ඒ කාර්යය ඉතාම සාර්ථකව වගකීමෙන් ඉටු කිරීම සඳහා තවත් උනන්දු වෙමින් අපේ ගුවන් විදුලිය සහ සම්බන්ධ වෙලා වැඩසටහන් මාලාවක් විදිහට ඔබව දැනුවත් කරගෙන යනවා මේ වෙනකොට. එය තවත් ඵලදායී ලෙස ඉටු කරන්නට තවත් ඉදිරියටත් අපිත් එක්ක ශ්‍රී ලංකා මහ බැංකුව සම්බන්ධ වෙලා කටයුතු කරනවා. ඔබට මතක ඇති පහුගිය මාර්තු මාසයේ ඉඳලා තමයි අපි මේ වැඩසටහන් මාලාව ආරම්භ කරේ. මේ වැඩසටහන් මාලාව ආරම්භ කිරීමට ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව තමයි කටයුතු කරගෙන යන්නේ. ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සාලිය බාලසූරිය මහත්මයාගේ ප්‍රධානත්වයෙන් උපදේශකත්වයෙන් අපි මේ වැඩසටහන් මාලාව මේ වෙනකොට ඉතාම සාර්ථක විදිහට කරගෙන යනවා. ඔබේ අවශ්‍යතා ඔබේ විවිධ ගැටලු සියල්ලටම පිළිතුරු ලබා දෙමින්. ඉතින් අපි මේ කරපු කාර්යය පිළිබඳව කෙටියෙන් මතක් කිරීමක් යලිත් කරන්නට හිතුවා. ඔබට පුළුවන් මුහුණ පොත හා අපිත් එක්ක සම්බන්ධ වෙලා ස්වදේශීය සේවයේ මුහුණ පොත හා අපිත් එක්ක සම්බන්ධ වුණොත් ඒ පසුගිය වැඩසටහන් සියල්ල නරඹන්නට ඒ තුලින් ඔබේ දැනුම වර්ධනය කරගන්නට අවස්ථාව තියෙනවා. මම ආරාධනා කරනවා මුලින්ම අද දවසේ වැඩසටහනට ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ කීර්ති දුනුතිලක මහත්මයාට ඒ අපි පසුගිය කාලය පුරා දැනුවත් කරපු ඒ තොරතුරු කෙටියෙන් මතක් කරන්නට. ආයුබෝවන් කීර්ති මහත්මයා. ආයුබෝවන් සුබ උදෑසනක් සියලුම දෙනාට. ඉනෝකා ඉතාමත් හොඳින් පැහැදිලි කළා ශ්‍රී ලංකා මහ බැංකුව වගකිය යුතු මේ රටේ මුල්‍ය පද්ධතියේ ප්‍රධානම ආයතනයේ විදිහට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවත් එක්ක එකතු වෙලා මේ රටේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පවත්වාගෙන යනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සහ අප බැංකුවේ අනිකුත් දෙපාර්තමේන්තු වල සහයෝගීතාවයෙන් තමයි අපි මේ වැඩසටහන් මාලාව අඛණ්ඩව පවත්වාගෙන ආවේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව විදිහට අපි ගුවන්විදුලි සංස්ථාවට ස්තුතිවන්ත වෙනවා අපිට මේ අවස්ථාව ලබා දීම පිළිබඳවත්. ඒ වගේම අද වැඩසටහන තුල අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ ජනතාවට ඉතාමත් වැදගත් කරුණු කාරණා කිහිපයක්. විශේෂයෙන් මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් තමයි අද දින අපි මේ වැඩසටහන පවත්වන්නේ. අපි අත ඇති මුදල් නිවැරදිව පරිහරණය කරන්නේ කොහොමද? සහ ව්‍යාජ මුදල් නෝට්ටුවක් හඳුනාගන්නේ කොහොමද? සහ පිරිසිදු මුදල් නෝට්ටුවක් අත්‍යතිව අපි කොහොමද අපේ ඉදිරි ගනුදෙනු පවත්වාගෙන යන්නේ? ඒ කාරණාව සාකච්ඡා කරන්නට කලින් ඇත්තටම අද වැඩසටහනට ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විදිහට අපි සහභාගී වෙන්නේ මේකට අවශ්‍ය මූලික ප්‍රවේශය ලබා දෙන්න. ඒකට හේතුව තමයි මේ වැඩසටහන් මාලාව අපේ මූලිකත්වයෙන් ආරම්භ කරන නිසා දිනෝක ඔබ දන්නවා මේ වෙනකොට අපි වැඩසටහන් රාශියක් පවත්වලා තියෙනවා. එහිදී අපි ඇත්තටම දිගටම සාකච්ඡා කරේ මුදල් පිළිබඳව. විශේෂයෙන්ම මුදල් කළමනාකරණය කරන්නේ කොහොමද? මුදල් කළමනාකරණය කියන මාතෘකාවේ යටතේ ඉතුරුමක් නිවැරදිව පවත්වා ගන්න කොහොමද? ඉතුරුමක් පවත්වාගෙන යා යුත්තේ කොතැනද කියන කාරණා අපි සාකච්ඡා කරා. ඊට අමතරව අවිධිමත් ණය උගුල් මගහැරලා විධිමත් ආකාරයට ණයක් ලබා ගන්න කොහොමද?
ණය ලබා ගත යුත්තේ කොහෙන්ද, කුමන අවශ්‍යතාවයකටද ඒ ණය නිසි ලෙස කළමනාකරණය කරන්නේ කෙසේද කියන මාතෘකාව පිළිබඳව අපි පසුගිය වැඩසටහන් වලදී කතා කරා. ඒ වගේම ආදායම් උපයන්නේ කොහොමද, වියදම් නිවැරදිව කළමනාකරණය කරන්නේ කොහොමද කියන කාරණා අපි සාකච්ඡා කරා. ඊට අමතරව විධිමත් සහ අවිධිමත් මුල්‍ය ආයතන නිවැරදිව හඳුනා ගැනීම සහ එම ආයතනත් එක්ක කටයුතු කිරීමෙන් අපිට ලබාගත හැකි වාසි මෙන්ම අවිධිමත් මූල්‍ය ආයතන හා සම්බන්ධ වීමෙන් මතුවිය හැකි ගැටලු අවම කරගන්නේ කොහොමද කියන කාරණාව අපි සාකච්ඡා කරා. අද අපි කතා කරන්නේ මේ මුදල් නෝට්ටු එහෙම නැත්නම් කාසි සහ නෝට්ටු පිළිබඳව වුණාට පහුගිය වැඩසටහන් වලදී අපි කාසි සහ නෝට්ටු පාවිච්චි කරනවා වගේම ඩිජිටල් ඒ කියන්නේ විද්‍යුත් මුදල් භාවිතා කරන්නේ කොහොමද එහා සම්බන්ධ කරුණු කාරණා සාකච්ඡා කරා. එතකොට ඇත්තට මේ ගමන් මාර්ගයේ තවත් එක් සම්දිස්ථානයක් තමයි අද වැඩසටහන. අපි දන්නවා ශ්‍රී ලංකා මහ බැංකුවේ අපිට මූලික අරමුණු දෙකක් තියෙනවා. එකක් තමයි මිල සහ ආර්ථික ස්ථායීතාවය සහ මුල්‍ය පද්ධති ස්ථායීතාවය. එතකොට මේ මිල සහ ආර්ථික ස්ථායීතාවය නිවැරදිව පවත්වාගෙන යන්නට නම් මුල්‍ය පද්ධති ස්ථායීතාවය අතිශය වැදගත් වෙනවා. ඒ නිසා තමයි ශ්‍රී ලංකා මහ බැංකුව විදිහට අපි මේ රටේ ජනතාවගේ මූල්‍ය අන්තර්ගත භාවය දියුණු කිරීමත් ස්ථායී මුල්‍ය පද්ධතිය පවත්වාගෙන යමින් මිල සහ ආර්ථික ස්ථායීතාවය පවත්වා ගැනීමත් ඒ තුලින් රටේ ජනතාවගේ ආදායම් මට්ටම ඉහළ නැංවීම සහ ඔවුන්ගේ ජීවන තත්ත්වයන් උසස් කිරීම, ප්‍රාදේශීය වශයෙන් තියෙන විෂමතාවයන් දුරු කිරීම සහ අවසාන වශයෙන් දුප්පත්කම තුරන් කිරීම කියන අවසන් අරමුණු කරා යන ගමනක් තමයි අපිට තියෙන්නේ. ඒ අනුව තමයි පහුගිය කාලේ ශ්‍රී ලංකා මහ බැංකුව මූලිකත්වයෙන් අපි මේ රටට හඳුන්වා දුන්න මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳව ජාතික උපාය මාර්ගය. ඒ තුල අපි මූලික කාරණා හතරක් සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම සුද්ධ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ණය ලබා දීම, පාරිභෝගික ආරක්ෂණය, විද්‍යුත් මුදල් ගනුදෙනු කරා යොමු වීම වැදගත්කම සහ මූල්‍ය සාක්ෂරතාවය දියුණු කිරීම කියන මූලික කාරණා හතර අපි අපේ ජාතික ප්‍රතිපත්තිය තුළ සාකච්ඡා කරනවා. එතකොට රටේ මූල්‍ය අන්තර්ගත භාවය දියුණු කරන්න තියෙන වැදගත්ම අවස්ථාව තමයි රටේ ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාවය දියුණු කිරීම. එතකොට පහුගිය වැඩසටහන මාලාව තුලම ශ්‍රී ලංකා මහ බැංකුව අපි උත්සාහ කරේ අපේ අනිකුත් දෙපාර්තමේන්තු සමග මෙන්න මේ රටේ ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීම. ඒ තුලින් අවිධිමත් අංශයේ සිටින ජනතාව විධිමත් මූල්‍ය අංශයට යොමු කරලා ඔවුන්ට වඩාත් හොඳ ජීවන තත්ත්වයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය අවකාශය සැලසීම. ඒ ඔස්සේ ගමන් කරපු අපි අද වැඩසටහන ඉතාමත් වැදගත් වැඩසටහනක්. අපි දන්නවා අපි විද්‍යුත් මුදල් පිළිබඳව තමයි පසුගිය සතියේ සාකච්ඡා කරේ. නමුත් තවදුරටත් ලෝකයේ ලංකාවෙත් අපි කාසි සහ නෝට්ටු තමයි බහුතර පිරිසක් අපි තාම පාවිච්චි කරන්නේ. අපේ රටේ ජනතාවට ලෝකයේ වෙනත් රටවල් වල තවමත් ජනතාවට හුරු කාසි සහ නෝට්ටු. එතකොට මේ කාසි සහ නෝට්ටු භාවිතා කරනකොට මේකත් නිවැරදිව අපි ඉගෙන ගන්නට ඕනේ. මූල්‍ය සාක්ෂරතාවයේ තවත් එක් අංශයක් තමයි මේක. අපි පාවිච්චි කරන කාසි සහ නෝට්ටු නිවැරදිව අපි කොහොමද පාවිච්චි කරන්නේ? ඒ වගේම ව්‍යාජ මුදල් නෝට්ටුවක් කොහොමද අපි හඳුනගන්නේ? ඒ වගේම අපි පිරිසිදු මුදල් නෝට්ටුවක් කොහොමද පාවිච්චි කරන්නේ? ඒකේ තියෙන වැදගත්කම කුමක්ද? ඒ කියන කාරණා අපේ රටේ ජනතාවට අතිශය වැදගත්. මොකද අපි සමාජයට ගිහිල්ලා බලපුවහම අපිට ගැටලුකාරී තත්ත්වයන් රාශියක් දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම මේ මුදල් මුද්‍රණය සඳහා අපි දන්නවා ශ්‍රී ලංකා මහා බැංකුව විදියට අපි විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරනවා. එතකොට එම මුදල් වියදම් කරලා මුද්‍රණය කරන කාසි එහෙම නැත්නම් සංකණය කරන කාසි එහෙම නැත්නම් මුද්‍රණය කරන නෝට්ටු වඩාත් හොඳින් පරීක්ෂාකාරීව ඒකට ආදරය කරන විදිහට පාවිච්චි කරන්නට අවශ්‍යයි. අපි රටේ ජනතාව විදිහට අපි ඒකට ශ්‍රී ලංකා මහ බැංකුව විදිහට අපි යම්කිසි ප්‍රතිපත්ති රාමුවක් හඳුන්වලා දීලා තියෙන අපේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව. එතකොට අද දවසේ ඇත්තටම අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කියන කාරණා. ඒ නිසා ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විදිහට ඇත්තටම අද වැඩසටහන සහභාගී වුණේ මේ මූලික ප්‍රවේශය ලබා දීමට. අපි අයි මේ වැඩසටහන පවත්වන නිසා මේ වැඩසටහනෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන කාරණය මේ රටේ ජනතාවට කියලා මේ වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යන්නට අවස්ථාව අපි අපේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවට ලබා දීලා ඒ ඔස්සේ මේ රටේ ජනතාවට මුදල් පරිහරණය සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කොහොමද සිදු කරන්න කියන කාරණේ පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම තමයි මේ අද දින වැඩසටහනේ මූලික අරමුණ. ඒ නිසා ඇත්තටම ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විදිහට අපි අපේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධිකාරීතුමිය මේ අවස්ථාවේ නිලමේ මහත්මිය අද මේ වැඩසටහනට සහභාගී වෙනවා. අපි එතුමියටත් අපි ස්තුතිවන්ත වෙනවා.
අපේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ ආරාධනය පිළිගෙන අද වැඩසටහනට සහභාගී වීම පිළිබඳව බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි කීර්ති මහත්මයා. මම හිතන්නේ ඊටාම හොඳින් පැහැදිලි කිරීමක් කළා ඔබතුමා. පසුගිය වැඩසටහන් වලින් කොයි විදිහටද අපි ජනතාවට සමීප වුණේ සහ ඒ සේවය ලබා දුන්නේ කියලා. මම හිතන්නේ වැඩසටහන අහගෙන ඉන්න ඔබට හොඳට මතක ඇති. ඔබව කොයි වෙලාවකවත් ශ්‍රී ලංකා මහ බැංකුව අතරමං කළේ නැහැ. විශේෂයෙන්ම මේ කොවිඩ් අසංගතයත් එක්ක ආපු ගැටලු, ඔබේ ව්‍යාපාර කඩාවැටීම්, මූල්‍යමය වශයෙන් ඔබට සිදු වුණු ගැටලු, ඔබේ ණය ගෙවා ගන්න බැරුව ඔබට සිදු වුණු කරදර, මේ සියල්ලටම ඔවුන් මැදිහත් වෙලා විසඳුම් ලබා දුන්නා. උදව් කළා ඔබට ඒවා निराකරණය කරගන්නට. අපේ මේ වැඩසටහනිනුත් එයට නිසි මඟ පෙන්වීමක් හැම අවස්ථාවෙම ලබා දුන්නා. ඉතින් ඒ නිසා ඔන්න අද තෝරාගෙන තියෙනවා අද දවසේ වැඩසටහනින් කතා කරන්න මුදල් නෝට්ටු නිසි ලෙස පරිහරණය කරන්නේ කොහොමද? ඒ වගේම ව්‍යාජ මුදල් හඳුනාගන්නේ සහ පිරිසිදු මුදල් නෝට්ටු ප්‍රතිපත්තිය මොකක්ද කියන කාරණේ සම්බන්ධයෙන්. මේ සම්බන්ධයෙන් කතා බහ කරන්න අපිත් එක්ක මේ වෙලාවේ සම්බන්ධ වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධිකාරී නිල්මිනී කුලතුංග මහත්මිය. ආයුබෝවන් නිල්මිනී මහත්මිය. ආයුබෝවන් නෝක මහත්මිය. දැන් අපි දන්නවා අපි වෙළඳපොළට ගියත් අපි එළවලු ටිකක් ගන්න ගියත් එහෙම නැත්නම් වෙනත් ඕනෑම දෙයක් ගන්න ගියාම අපි දන්නවා මේ හැම දෙයකටම ව්‍යාජ දෙයක් තියෙනවා. සමහර වෙලාවට අපි හැමතිස්සෙම මේ තෝරලා ගන්නේ හරිම දේ. හරිම දේ ගන්න තමයි අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. අපි බෙහෙතක් ගන්න ගියත්, එළවලුවක් ගන්න ගියත්, විශේෂයෙන් සේවාවක් ලබා ගන්න ගියත් එතනක් තියෙනවා ව්‍යාජ අනුකරණ තියෙන. දැන් මේවට අහු වෙන්නේ නැතුව අපි හැම වෙලාවෙම උත්සාහ කරනවා ජනතාව විදිහට නියම දේ තෝරගන්න. දැන් මේක මුදල් වලටත් තියෙනවා කියන කාරණේ අපි කවුරුත් දන්නවා. ව්‍යාජ මුදල් තියෙනවා අපි අතර සංසරණය වෙනවා. ඉතින් එතකොට අපි ඔබතුමියගෙන් දැනගන්නට ඕනේ මේ ව්‍යාජ නෝට්ටු කියලා කියන්නේ මොනවද? මේවා හඳුනා ගැනීමත් වැදගත්. මොකද මේ දේවල් ළඟ තබා ගැනීම අපිට දඬුවම් විඳින්නට සිද්ධ වෙන වැරැද්දක් වෙනවා. ඉතින් ඒ නිසා මේ ව්‍යාජ නෝට්ටුවක් කියන්නේ මොකක්ද සහ මේ ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනාගන්නේ කොහොමද කියන කාරණය ඉතාම හොඳින් පැහැදිලි කර ගැනීම අවශ්‍ය වෙනවා. ඔබතුමියට අවස්ථාව ලබා දෙනවා ඒ ගැන පැහැදිලි කරන්න. සුබ උදෑසනක් නෝක මහත්මිය. ඒ වගේම මේ වැඩසටහනට සවන් දෙන ගුවන් විදුලි ශ්‍රාවකයන් සියලු දෙනාටම සුබ උදෑසනක්. පළමුවෙන්ම අද දින මේ වැඩසටහනට සහභාගී වෙලා ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනා ගැනීම පිළිබඳව, ඒ වගේම පිරිසිදු මුදල් භාවිතය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට අවස්ථාව ලබා දීම ගැන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයට, ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවට ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. ඕනෝක මහත්මිය ඔබ නැගූ ප්‍රශ්නය වෙත යමු වුණොත් අපිට ඇත්තටම මේ ප්‍රශ්නය ගැන බොහොම දීර්ඝව සාකච්ඡා කළ යුතු මාතෘකාවක්. ව්‍යාජ නෝට්ටුවක් කියන්නේ කුමක්ද කියලා බලන්න කලින් අපි බලමු මුදල් නිකුත් කිරීම පිළිබඳව තිබෙන නීතිමය රාමුව කුමක්ද කියලා. 1949 අංක 58 දරන මුදල් නීති පනතේ 49 වෙනි වගන්තියට අනුව ශ්‍රී ලංකාව තුළ නෛතික ගෙවීම් මාධ්‍ය වශයෙන් මුදල් නිකුත් කිරීමේ පරම අයිතිය සහ අධිකාරී බලය හිමි වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත. ඒ අනුව මුදල් මණ්ඩලයේ අනුමැතියකින් තොරව සංසරණය සඳහා යොදවනු ලබන ඕනෑම නෝට්ටුවක් අපිට හඳුන්වන්න පුළුවන් ව්‍යාජ නෝට්ටුවක් කියලා. ඒතර ව්‍යාජ නෝට්ටු කොහොම සකස් කළත් ඒවා පහසුවෙන් හසු කරගන්න පුළුවන් අපි මුදල් නෝට්ටු වල තියෙන ආරක්ෂණ සලකුණු ගැන හොඳින් දැනගෙන ඉන්නවා. මේ දැනුවත්භාවය අපිට හුඟක් වැදගත් වෙන්නේ මොකද? ව්‍යාජ මුදල් නෝට්ටුවක් ළඟ තබා ගැනීමත් දඬුවම් ලැබිය හැකි වරදක් නිසා. ශ්‍රී ලංකා මහ බැංකුව මේ වෙන විට මුදල් නෝට්ටු කාණ්ඩ, ඒ කියන්නේ කරන්සි නෝට් සීරීස් 11ක් නිකුත් කරලා තියෙනවා. ඒ කියන්නේ අපි දැන් වර්තමානයේ භාවිතා කරන්නේ 11 වෙනි නෝට්ටු කාණ්ඩය. ඒ නිසා ප්‍රධාන වශයෙන් අපි බලමු 11 වෙනි නෝට්ටු කාණ්ඩයේ තියෙන ආරක්ෂණ සලකුණු මොනවද කියලා කෙටියෙන්. මොකද 10 වෙනි නෝට්ටු කාණ්ඩේ දැන් සංසරණය වෙනවා අඩුයි. ඉඳහිට තමයි අපේ අතට කලින් සීරීස් එකක නෝට්ටුවක් ලැබෙන්නේ. නමුත් 10 වෙනි නෝට්ටු කාණ්ඩය ගැන යම් යම් අවස්ථාවලින් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. බලමු අපි ආරක්ෂණ සලකුණු මුදල් නෝට්ටුවට හඳුන්වා දීලා තියෙන විදිහ. ඇත්තටම ආරක්ෂණ සලකුණු මුදල් නෝට්ටුවට හඳුන්වා දීලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් කාණ්ඩ 3ක් අරමුණු කරගෙන. එකක් තමයි මහ ජනතාව. දෙවෙනි කාණ්ඩය තමයි වාණිජ බැංකු අය කැමිවරුන් සහ වෙනත් මුදල් තොග වශයෙන් හසුරවන පුද්ගලයන් වෙනුවෙන්. තුන්වෙනි කාණ්ඩය තමයි ශ්‍රී ලංකා මහ බැංකුව. එතකොට ඒ වගේ මේ
ආරක්ෂණ සලකුණු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි ස්පර්ශයෙන් හඳුනාගත හැකි සලකුණු. අනෙක පරීක්ෂාවෙන් බැලීමෙන් හඳුනාගත හැකි සලකුණු. ඒ කියන්නේ පියවි ඇසින් බැලීමෙන් එහෙම නැත්නම් යන්ත්‍ර හෝ යම් උපකරණ මගින් හඳුනාගත හැකි සලකුණු. පළමුවෙන්ම අපි බලමු ස්පර්ශයෙන් හඳුනාගත හැකි සලකුණු මොනවද කියලා. මේ වෙලාවේ ඇත්තටම මේ වැඩසටහන අහගෙන ඉන්න අය මුදල් නෝට්ටුවක් අතට අරගෙන මේ කියන ලක්ෂණ තහවුරු කරගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා. ඒ නිසා පුළුවන් අය මුදල් නෝට්ටුවක් අතට ගන්න කියලා මම ඉල්ලීමක් කරනවා. එහෙම නේද ඉනෝක මහත්මිය? ඒක කරගන්න පුළුවන්. ඔව් ඒක තමයි. ඒතකොට Tamanටම මේක තහවුරු කරගන්න පුළුවන් මේ නෝට්ටු වල තියෙන ආරක්ෂණ සලකුණු බලලා. පළවෙනි සලකුණ තමයි පරීක්ෂාවෙන් බැලීමෙන් ස්පර්ශයෙන් හඳුනාගත හැකි සලකුණු වල පළවෙනි සලකුණ තමයි කඩදාසිය. ඒ කියන්නේ මුදල් නෝට්ටුව නිෂ්පාදනය කරලා තියෙන කඩදාසියම අපිට පුළුවන් ආරක්ෂණ සලකුණක් විදිහට සලකන්න. කඩදාසිය සකස් කරලා තියෙන්නේ ඇත්තටම කපු මිශ්‍රිත පල්පයකින්. අපේ රටේ සියලුම නෝටු නිෂ්පාදනය කරලා තියෙන්නේ මුද්‍රණය කරලා තියෙන කපු මිශ්‍රිත පල්පයකින්. එක අවස්ථාවකදී හැර ඔයගලන්ට මතකයි ඒක රුපියල් 200 අපේ පොලිම නෝට්ටුව ඒ නෝට්ටුව හැර සියලුම නෝට්ටු කපු මිශ්‍රිත පල්පයකින් නිෂ්පාදනය කරපු කඩදාසි වල තමයි මුද්‍රණය කරලා තියෙන්නේ. ඒ වගේම ඒ කඩදාසිය රසායනික සහ තාක්ෂණික ක්‍රම මගින් බැරගන්වල තියෙනවා. ඒ නිසා මුදල් නෝට්ටුවක යම්කිසි ගොරෝසු ස්වභාවයක් තියෙනවා සාමාන්‍ය කඩදාසියකට වඩා. දැන් ඔබ අතේ තියෙනවා නම් මුදල් නෝට්ටුවක් ඒක ස්පර්ශ කරලා බලන්න ඔබට ගොරෝසු ස්වභාවයක් දැනෙනවද කියලා ඒත් එක්කම තව කඩදාසියක් අල්ලලා බලුවොත් ඔබට සංසන්දනය කරන්න පුළුවන්. ඒ දෙකේ වෙනසක් දැනෙනවා. අපිට සාමාන්‍ය කඩදාසියකට වඩා මුදල් නෝට්ටුව ගොරෝසු ස්වභාවයක් තියෙනවා. ඇත්තටම මේ ගොරෝසු ස්වභාවය නිසා මුදල් නෝට්ටුවක තියෙනවා විශේෂ ලක්ෂණයක්. ඒ කියන්නේ මුදල් නෝට්ටුවක් 11 වෙනි නෝට්ටු කාණ්ඩයේ මුදල් නෝට්ටුවක් එක් ස්ථානයකින් 5000 වාරයක් දෙපසට නැමිය හැකියි. නැමුම් රේඛාවක් නැතුව. ඉරෙන්නේ නැතුව. 11 වෙනි නෝට්ටු කාණ්ඩයේ මුදල් නෝට්ටුවක් එක් ස්ථානයකින් 5000 වාරයක් දෙපසට නැමීමේ හැකියාවක් තියෙනවා. ඉරෙන්නේ නැතුව. ඒ වගේම 10 වෙනි නෝට්ටු කාණ්ඩය ගැනත් අපි කතා කළොත් 10 වෙනි නෝට්ටු කාණ්ඩයේ මුදල් නෝට්ටුවක් එක ස්ථානයකින් 3500 වාරයක් දෙපසට නැමීමේ හැකියාවක් තියෙනවා. ඉරෙන්නේ නැතු. නමුත් අපි සාමාන්‍ය කඩදාසියක් ඒ විදිහට එක තැනකින් දෙපසට නැමීම 30 40 වාරයක් කරනකොට එතනින් ඉරෙන්න පුළුවන් නේ. ඒක නිසා මේ නෝට්ටුවක තියෙනවා ඒ ගොරෝසු ස්වභාවය නිසා ඒ දෙපසට නැමීමේ හැකියාව. මුදල් නෝට්ටුවක නැමීමේ හැකියාව වැඩි. දැන් මෙතනදී ඔයගොල්ලන් දැක්කා 10 වෙනි නෝට්ටු කාණ්ඩයේ ඒ දෙපසට නැමීමේ හැකියාවට වඩා 11 වෙනි නෝට්ටු කාණ්ඩය වෙනකොට අපි ඒක ගුණාත්මක භාවයෙන් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මුදල් නෝට්ටුවන් හොඳට ස්පර්ශ කිරීමෙන් අපිට ව්‍යාජ නෝට්ටුවක් යම් තරමකට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු දෙවෙනි සලකුණ කුමක්ද කියලා. මේ ස්පර්ශයෙන් හඳුනාගත හැකි දෙවෙනි සලකුණ තමයි උස්සු මුද්‍රණ ඇතුළත් කර තිබීම. අපි ඉංග්‍රීසියෙන් කියනවා ඉන්ටැග්ලියෝ ප්‍රින්ටිං කියලා. ස්පර්ශ කරන විට උස්සු රළු ස්වභාවයක් අතර දැනෙනවා. ඕගොල්ලෝ අතේ තියෙන නෝට්ටුවේ ඉදිරිපස ඉහළ මැද ප්‍රදේශයේ ස්පර්ශ කරලා බැලුවොත් කිසියම් උස්සු ස්වභාවයක් ඔබ අතර දැනෙනවා. නෝට්ටුවේ ඉදිරිපස ඉහළ මැද ප්‍රදේශයේ තියෙන ශ්‍රී ලංකා මහ බැංකුව කියන වචන පෙළ. ඒ වගේම ශ්‍රී ලංකාව තුල ඕනෑ මුදලක් ගෙවීම සඳහා නීතියෙන් වළංගුයි කියලා වචන පෙළක් තියෙනවානේ. අන්න ඒ වචන පෙළ ස්පර්ශ කරලා බලන්න උස්සු ස්වභාවයක් අතර දැනෙනවා. ඒ නිසා අපිට ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනා ගන්න පුළුවන් මේ ඉන්ටැග්ලියෝ ප්‍රින්ටිං හරහා. මේ ඉන්ටැග්ලියෝ ප්‍රින්ටිං ව්‍යාජ නෝට්ටු සකස් කරන අයට යොදා ගැනීම අපහසුයි. ඒක නිසා තමයි අපිට මේ සලකුණු ඊටාම වැදගත් වෙන්නේ. ඊළඟ ලක්ෂණය තමයි උස්ව මුද්‍රිත ඉරි රට. 11 වෙනි නෝට්ටු කාණ්ඩයේ සියලුම නෝට්ටු වල මේ ලක්ෂණය තියෙනවා. හොඳින් බලන්න ඔබ ළඟ දැන් ඇත්තේ නෝට්ටුවක් තියෙනවා නම් ඇත්තේ 11 වෙනි නෝට්ටු කාණ්ඩයක් නේ. නෝට්ටු කාණ්ඩයේ නෝට්ටුවක් නැත්තේ. ඒ නෝට්ටුවේ ඉදිරිපස දෙපස දාර දෙකේම මැද හරියේ ඉරි රටාවක් තියෙනවා. ඔබ දකින්න ඇති. 10 වෙනි නෝට්ටු කාණ්ඩයේ මේ ලක්ෂණය තියෙනවා 2000 නෝට්ටුවේ පමණක්. 2000 නෝට්ටුව 10 වෙනි නෝට්ටු කාණ්ඩයට අයත් නෝට්ටුවක්. ඒ 2000 නෝට්ටුවේ මේ වගේ නෝට්ටුවේ ඉදිරිපස දෙපස දාර දෙකේ මැද හරියේ මේ ඉරි රටාව තියෙනවා. මේ ඉරි රටා අල්ලලා බලන්න උස්සු ස්වභාවයක් අතර දැනෙනවා. මෙන්න මේ ලක්ෂණ තුන තමයි ස්පර්ශයෙන් හඳුනාගත හැකි සලකුණු විදිහට තියෙන්නේ. මීට අමතරව අන්ධය වෙනුවෙන් තිත් රටාවක් තියෙනවා. මේකත් උස්සු මුද්‍රණයක්.
නමුත් ආරක්ෂණ සලකුණක් නෙමෙයි. නෝට්ටුවේ වම්පස තිබෙන මේ තිත් වලින් තමයි අන්ධ පුද්ගලයන් නෝට්ටුවේ අගය හඳුනාගන්නේ. මම හිතන්නේ ඒක හැමෝම දන්න දෙයක්. මේ ස්පර්ශයෙන් හඳුනාගත හැකි ලක්ෂණ මුදල් නෝට්ටුවකට හඳුන්වා දීලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම සාමාන්‍ය මහ ජනතාව වෙනුවෙන්මයි. මොකද අපිට වෙළඳපළට යනකොට යම් උපකරණයක් අරගෙන යන්න බැහැනේ නේද? ඒක නිසා මේ ස්පර්ශයෙන් හඳුනාගත හැකි ලක්ෂණ සාමාන්‍ය මහ ජනතාවට ඉතාම වැදගත්. ඊළඟට අපි බලමු පරීක්ෂාවෙන් බැලීමෙන් හඳුනාගත හැකි සලකුණු ආරක්ෂණ සලකුණු මොනවද කියලා. පළමු ලක්ෂණය තමයි මුදල් නෝට්ටුවේ වර්ණ. සාමාන්‍ය වෙළඳපොළෙන් ලබාගත නොහැකි විශේෂිත තීන්ත තමයි නෝට්ටු නිෂ්පාදනයේදී භාවිතා කරන්නේ. ඒ වගේම මේ වර්ණ සාමාන්‍ය ජලය, උණු ජලය සහ වෙනත් බොහෝ රසායනික ද්‍රව්‍ය වලට බොඳ වෙන්නේ නැහැ. මම හිතන්නේ මේක ඔයගොල්ලෝ අත්දැකලා ඇති. ඕගලන් ෂර්ට් සාක්කුවල, කලිසම් සාක්කුවල මුදල් නෝට්ටු තියෙද්දි වොෂින් මැෂින් වල දාලා ඇති, හොදලා ඇති. නමුත් ඕගලන් දැකලා ඇති නෝට්ටුව පොඩි වෙනවා. නමුත් වර්ණ බොඳ වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය නම් සමහර වෙලාවට ඒක වේරලා පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයකට තියෙන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ මේ නෝට්ටුවේ තියෙන වර්ණ ඉතාම තියුණුයි, පැහැදිලි. හරිම ෂාප් වර්ණ තමයි තියෙන්නේ. නමුත් අපිට ව්‍යාජ නෝට්ටුවක් අතර ලැබුණොත් මේ තියෙන වර්ණ හරි අපැහැදිලි, බොඳ වෙලා වගේ තියෙනවා. ඒ නිසා අපිට ව්‍යාජ නෝට්ටුවක් හඳුනා ගැනීමේදී හොඳ නෝට්ටුවක තිබෙන මේ වර්ණවල තියුණු හා පැහැදිලි ස්වභාවය ඉතාම වැදගත් වෙනවා. ඒක නිසා අපි වර්ණත් ප්‍රධාන ආරක්ෂණ සලකුණක් විදිහට සලකන්න පුළුවන්. තවත් ප්‍රසිද්ධ ආරක්ෂණ සලකුණක් තමයි දිය සලකුණ. වෝටර්මාක් කිව්වම හැමෝම දන්නවා මම හිතා. එතකොට දිය සලකුණ කියන්නේ මුද්‍රණයක් නෙවෙයි. මුදල් නෝට්ටු සැකසීමේදීම ඇතුළත් කරන දෙයක්. ඔබ නෝට්ටුවක් අතර ගත්තනම් බලන්න නෝට්ටුවේ ඉදිරිපස තමන්ගේ පැත්තට තියාගත්තම දකුණු පැත්තේ කුරුල්ලෙකුගේ රූපයක් තියෙනවා. නෝට්ටුවේ ඉදිරිපස තමන්ගේ පැත්තට තියාගන්න. තියාගෙන බලන්න දකුණු පැත්තේ තියෙනවා කුරුල්ලෙකුගේ රූපයක්. ඒ කුරුල්ලගේම ත්‍රිමාන රූපයක් තමයි දිය සලකුණ විදියට නෝට්ටුවේ වම් පැත්තේ අපිට පේන්නේ. හැබැයි අපිට මේක නිකන් නෝට්ටුව සාමාන්‍ය විදියට අල්ලුවට පේන්නේ නැහැ. ඇත්තටම දිය සලකුණ පේන්න නම් නෝට්ටුව ආලෝකයට නිරාවරණය කරන්න. එක්කෝ හිරු එළියට එහෙම නැත්නම් ලයිට් එකක අල්ලන්න ඕනේ. ආලෝකයට නිරාවරණය කරන්න ඕනේ. ඒත් එක්කම ওই නෝට්ටුවේ බලන්න ඒ කුරුල්ලගේ දිය සලකුණ තියෙන තැනම සිරස් අතට නෝට්ටුවේ වටිනාකම සුදු පාටින් හයිලයිට් වෙලා තියෙනවා. ඒකත් දිය සලකුණ. ඉලෙක්ට්‍රොටයිප් වෝටර්මාක් කියලා තමයි අපි ඒකට කියන්නේ. ඇත්තටම ව්‍යාජ නෝට්ටු වල ඔය සලකුණු හරි අමාරුයි කරන්න. මේ සමහර ව්‍යාජ නෝට්ටු සකසන්නන් මේ රූපය මේ කුරුල්ලගේ රූපය අඳිනවා. නමුත් ඔයගොල්ලෝ දන්නවා ඇඳහම ඉන්නේ අපිට ද්විමාන රූපයක්. ඒක නිසා අපි ඒක හොඳින් පරීක්ෂා කළොත් ඒ ත්‍රිමාන රූපය හඳුනාගත්තොත් ව්‍යාජ නෝට්ටු මේ වලින් අපිට හොඳ නෝට්ටු අව්‍යාජ නෝට්ටු හඳුනා ගැනීම වෙන් කරලා හඳුනා ගැනීම හරිම ලේසියි. අපි 10 වෙනි කාණ්ඩය ගැන පොඩ්ඩක් කිව්වොත් සමහර අයට මතක ඇති 10 වෙනි නෝට්ටු කාණ්ඩයේ දිය සලකුණ විදියට තිබුණේ ජාතික කොඩිය ඇති සිංහයක්. සහ ඉස්මතු කරන ලද කඩුව. හයිලයිට් කරලා තිබ්බේ කඩුව. ඒක තමයි 10 වෙනි නෝට්ටු කාණ්ඩයේ දිය සලකුණ විදියට තිබ්බේ. ඒතර 11 වෙනි නෝට්ටු කාණ්ඩයේ තමයි මේ කුරුල්ලෙක්ගේ රූපයක් තියෙන්නේ. තවත් ආරක්ෂණ ලක්ෂණයක් තමයි ආරක්ෂණ සලකුණක් තමයි වැරගෙන්නු පොන්. අපි 11 වෙනි නෝට්ටු කාණ්ඩය ගත්තොත් සියලුම නෝට්ටු වල 11 වෙනි නෝට්ටු කාණ්ඩයේ සියලුම නෝට්ටු වල මේ වැරගෙන්නු පොන් තියෙනවා. 10 වෙනි නෝට්ටු කාණ්ඩය නම් රුපියල් 2000 නෝට්ටුවේ පමණයි මේ ආරක්ෂණ සලකුණ තියෙන්නේ. නෝට්ටු ආලෝකයට නිරාවරණය කළාම තමයි කොන් හතරෙම අපිට විකර්ණාකාරයෙන් ඉදි තියෙනවා පේනවා. ඔයගොල්ලෝ නෝට්ටුව ආලෝකයට නිරාවරණය කරලා බලන්න. කොන් හතරෙම ඉරි ඇඳිලා තිනවා. ඒකත් ඇත්තටම දිය සලකුණක්. කඩදාසිය සැකසීමේදීම තමයි ඒකත් ඇතුල් කරන්නේ. ඇත්තටම මේක ආරක්ෂණ සලකුණක් වගේම නෝට්ටුවේ ආරක්ෂාවටත් කල්ප පැවැත්මටත් ප්‍රයෝජනවත් වෙනවා. එතකොට ත්‍රෙඩ් එක මම හිතන්නේ ඒක ගොඩාක් අය අහලා තියෙන ගොඩක් අය දන්න ආරක්ෂණ සලකුණ. මේ ආරක්ෂණ නූලක් දැක ගන්න පුළුවන් වෙන්නේ නෝට්ටුව ආලෝකයට නිරාවරණය කළාම. ආරක්ෂණ නූල කියන්නේ මුද්‍රණයක් නෙවෙයි. ඒකත් මුදල් නෝට්ටු නිෂ්පාදනයේදීම ඇතුළත් කඩදාසියට ඇතුළත් කරනු ලබන දෙයක්. එතකොට 11 වෙනි නෝට්ටු කාණ්ඩයේ නිකුත් කළ මුදල් නෝට්ටු වල මෙම ආරක්ෂණ නූල ආකාර දෙකකට දැක ගන්න පුළුවන්. එකක් තමයි
රුපියල් 20 50 100 කියන නෝට්ටු වල ඒ කියන්නේ lower denominations වල යොදාගෙන තියෙන සිහින් නූල ආලෝකයට නිරාවරණය කළාම අකණ්ඩ ඉරක් විදිහට පේනවා. නූල දිගේ ක්ෂුද්‍ර අක්ෂර ඒ කියන්නේ මයික්‍රෝ ලෙටර්ස් මුද්‍රණය කරලා තිනවා. CBSL කියන අකුරු හතරයි නෝට්ටුවේ වටිනාකමයි. රුපියල් 20 නෝට්ටුවක් නම් 20 කියන එක. රුපියල් 50 නෝට්ටුවක් නම් CBSL කියන එකයි රුපියල් 50 කියන එකයි. ඒ විදිහට නොකඩවා print වෙලා තිනවා ඒ හීනි නූල දිගේ. හැබැයි අපිට ඒක පියවි හැට පේන්නේ නැහැ. අපි ඒක අන්වීක්ෂයකින් හෝ එහෙම නැත්නම් අත්කාචයක් යොදාගෙන තමයි බලන්න ඕන. නමුත් අපිට security thread එක පේනවා. ආරක්ෂණ නූල හිරු එළියට නිරාවරණය කරාම ඒක බලන්න පුළුවන්. මයික්‍රෝ ලෙටර්ස් බලන්න නම් අන්වීක්ෂයක් හෝ අත්කාචයක් ඕන. ඊළඟ ආරක්ෂණ නූල් වර්ගය තමයි higher denominations වල අපි රතු සහ කොළ ලෙස වර්ණය වෙනස් වෙන star chrome නූලක් තමයි යොදාගෙන තියෙන්නේ. එක නෝට්ටුවේ අගය වැඩි වෙනකොට මේ නූලේ පළල වැඩි වෙනවා. ඒ කියන්නේ අපි රුපියල් 500 නෝට්ටුවක් ගත්තොත් ඒකේ මේ ආරක්ෂණ නූල මිලිමීටර් 2ක් පළලට තියෙන්නේ. ඒක රුපියල් 1000 නෝට්ටුව වෙනකොට thread එකේ පළල මිලිමීටර් 2.5ක් වෙනවා. පොඩ්ඩක් වැඩි වෙනවා. ඊළඟට රුපියල් 5000 නෝට්ටුව මිලිමීටර් 3ක් පළලට තමයි තියෙන්නේ මේ thread එක. ඒතකොට මේ thread එක රතු සහ කොළ ලෙස මේ කොළේ අපි නෝට්ටුව පොඩ්ඩක් එහා මෙහා සොලවනකොට තමයි මේ වෙනස අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඒක ස්ටාර් ක්‍රෝම් වර්ගයේ නූලක් කියලා තමයි කියන්නේ. එතකොට මෙන්න මේ විදිහේ වර්ග දෙකක් යොදාගෙන තියෙනවා security thread එක විදිහට 11 වෙනි නෝට්ටු කාණ්ඩේ. විශේෂයෙන්ම මේ ඇත්තටම මේ ස්ටාර් ක්‍රෝම් නූල වගේ ගොඩක් මිල අධික ආරක්ෂණ නූලක් ඒක අපි යොදාගෙන තියෙන්නේ higher denominations වල විශේෂයෙන්ම ව්‍යාජ නෝට්ටු සකසන්නන් කුඩා නෝට්ටු සකස් කරන්නේ නැහැ නේද? 20 50 100 නෙමෙයි ඒගොල්ලෝ සකසන්නේ. ඒගොල්ලෝ නිෂ්පාදනය කරනවා නම් 510 5000 තමයි ඒගොල්ලන්ගේ වැඩි මේ ලාභේනේ. එතන ඒගොල්ලෝ ව්‍යාජ නෝට්ටු සකස් කරන්නේ. ඒක නිසා higher denominations තමයි මේ අවදානම ගොඩක් තියෙන්නේ. ඊළඟට තවත් ආරක්ෂණ සලකුණක් තමයි විනිවිද පෙනෙන සලකුණ. අපි ඉංග්‍රීසියෙන් කියනවා see through feature කියලා. 11 වෙනි නෝට්ටු කාණ්ඩයේ නෝට්ටුවක් ඔබ ළඟ තියෙනවා නම් බලන්න නෝට්ටුවේ ඉදිරිපස පහළ වම්පස ධාරයට කිට්ටුවේ සමනලික රූපයක් තියෙනවා දකින්න ඇති නේද ඔබ? එතකොට ඔබට මතකත් ඇති ඒක සමනලික රූපයක් තියෙනවා. ඔබට පේනවා ඇති ඒ ළඟින්ම දකුණට වෙන්න නෝට්ටුවේ වටිනාකම මුද්‍රණය කරලා තියෙනවා. ඒ වටිනාකම වර්ණ දෙකකින් මුද්‍රණය වෙලා තියෙනවා. ඔබට පේනවා ඇති වර්ණ දෙකකින් ඒ වටිනාකම මුද්‍රණය වෙලා තියෙනවා. මම හිතන්නේ රුපියල් 500 නෝට්ටුවක් මම ළඟ ඇත්තටම තියෙනවා. රුපියල් 500 නෝට්ටුවක තියෙන්නේ මේ වර්ණ දෙක සුදු සහ තැඹිලි විදිහට. ඊළඟට නෝට්ටුවේ පිටුපස හරවලා බැලුවොත් එතන ඒ සලකුණ තිබ්බ තැන වටිනාකම තිබුණු තැනම පිටුපසට හරවලා බැලුවොත් තවත් වර්ණ දෙකක් තියෙනවා. ඒකේ තියෙන්නේ 500 නෝට්ටුවේ නම් නිල් පාටයි සුදු පාටයි. ඊළඟට මේක හොඳ නෝට්ටුවක් නම් ආලෝකයට නිරාවරණය කරලා බැලුවම දෙපස ඇති සලකුණු එක මත සමපාත වෙන්න ඕන. එතකොට ඒකට අපි කියන්නේ see through feature කියලා. ව්‍යාජ නෝට්ටුවක මෙවැනි සමපාත වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක බොහොම අමාරුයි ඒගොල්ලන්ට ඒක කරන්න. ඒක බැලුවාම මේක එහා මෙහා අක්ෂණ සලකුණින් ව්‍යාජ නෝට්ටුවක් හඳුනා ගන්න හරිම ලේසි. මේක දැනන් ඉන්න ඕන. තවත් තොරතුරු කතා කරමු කෙටි විරාමයකට ගිහිල්ලා කොයි විදිහටද මේ ව්‍යාජ නෝට්ටු හඳුනාගන්නේ සහ මේවාට තියෙන විසඳුම් මොනවද මේ ව්‍යාජ නෝට්ටු සකස් කරන්නන්ට මොන වගේ දඩුවම්ද ලබා දෙන්නේ මෙන්න මේ පිළිබඳවත් අපි දැනුවත් වෙන්නට අවශ්‍යයි. කෙටි විරාමයකින් පස්සේ රැඳිලා ඉන්න අපිත් එක්ක. හිතන්න මේ ගැනත් අපේ කණ්ඩායමකට බැඳිලා තවත් අය බඳවා ගන්න. සල්ලි වලට අපෙන් බඩු වරන් ඒවා තවත් අයට විකුණන්න. ලැබෙන වාසි හිතා ගන්නත් බෑ. මෙසේ කීමේ යමෙක් ඔබ පොළඹවයි නම් අහුවෙන්න එපා. එය නීති විරෝධී පිරමීඩ යෝජනා ක්‍රමයක් වේ. පරිස්සම් වන්න. ශ්‍රී ලංකා මහ බැංකුවේ පණිවිඩයක්. ඔබ එකලා ඉන්නේ මිනිස්කම හඳුනන සුන්දර වූ අසපුවත් එක්ක අපි කතා බහ කරමින් සිටින්නේ මුදල් නෝට්ටු නිසි ලෙස පරිහරණය කරන්නේ කෙසේද? ඒ වගේම ව්‍යාජ මුදල් හඳුනාගන්නේ කොහොමද සහ පිරිසිදු මුදල් නෝට්ටු ප්‍රතිපත්තිය පිළිබඳව අපිත් එක්ක කතා බහට සම්බන්ධ වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධිකාරී නිල්මිනී කුලතුංග මහත්මිය. නිල්මිනී මහත්මිය මම හිතන්නේ මේ ව්‍යාජ මුදල් නෝට්ටු හඳුනාගන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන් තවත් අවස්ථා ඇති ඉදිරිපත් කරන්න. තව කොයි විදිහටද හඳුනා ගන්න පුළුවන් වේවි?
ඔයි නෝකා මම හිතන්නේ මේ වගේ වැඩසටහනකින් සාකච්ඡා කළ හැකි හැම ආරක්ෂණ සලකුණක් ගැනම අපි කලින් සාකච්ඡා කළා. නමුත් තවත් ආරක්ෂණ සලකුණු කීපයක් තියෙනවා. සමහර ඒවා උපකරණ මගින් පරීක්ෂා කළ යුතු ලක්ෂණ. මම හිතන්නේ මෙවැනි වැඩසටහනකින් එම ලක්ෂණ ගැන සාකච්ඡා කිරීම අපහසුයි. මම තියෙන ආරක්ෂණ සලකුණු ගැනම සඳහන් කරගෙන යන්නම්. මොකද දැන ගැනීම සඳහා එකක් තමයි බහුස්තර සැඟවුණු වටිනාකම් සලකුණ. මල්ටි ලේයර් ලේටන්ට් ඉමේජ්. ඇතර මේකට නම් උපකරණයක් ඕනේ නැහැ. නමුත් මේ ලක්ෂණය පේන්නේ කොයි විදිහට නෝට්ටුව ඇල්ලුවමද කියලා මට මේ වැඩසටහනේදී පෙන්වන්න බැහැනේ. ඒක නිසා අපි වැඩිදුර මේ ගැන කතා කරන එක තේරුමක් නැහැ කියලා මම හිතන්නේ. එහෙම සලකුණක් තියෙනවා මල්ටි ලේයර් ලේටන්ට් ඉමේජ් කියලා. බහුස්තර සැඟවුණු වටිනාකම් සලකුණ. ඒක ඇත්තටම අර නෝට්ටුවේ වටිනාකම සඳහන් වෙලා තියෙන තැනට ඊට මෙහායින් තවත් සැඟවුණු වටිනාකමක් තියෙනවා. ඒක අපිට පේන්නේ නෝට්ටුව අර ඇස් මට්ටමට අල්ලන්න ඕනේ. මට දැන් මෙතනදී ඔයගලන්ට ඒක පෙන්වන්න බෑනේ. කොහොමද මේ නෝට්ටුව අල්ලන්න ඕනේ ඒක පේන විදිහට කියලා. ඒක නිසා ඔයගොල්ලෝ ඒක තියෙන සලකුණක් විදිහට දැනගෙන ඉන්න. ඒ කියන්නේ නෝට්ටුවේ අගයේ තියෙන තැනම තවත් අගයක් සැඟවිලා තියෙනවා. නෝට්ටුව ඇස් මට්ටමට අරගෙන බැලුවාම ඒක පේනවා. ඔබතුමියට ඒක පරීක්ෂා කරලා බලන්න පුළුවන්. පැහැදිලි කරන්න පුළුවන් නම් මම හිතන්නේ අපේ මුහුණු පොත හා අපිත් එක්ක සම්බන්ධ වෙන්න කෙනෙකුට බලා ගන්න පුළුවන් ඔබතුමිය යම් කිසි විදිහකට ඒක පෙන්වුවොත්. ඔව් මේ විදිහට 500 දැන් මේක 500 නෝට්ටුවක්. මේ 500 නෝට්ටුවේ අගය මේ වම් අත පැත්තෙන් පේන අගය ඉදිරිපස මම කියන්නේ නෝට්ටුවේ ඉදිරිපස වම් අත පැත්තෙන් තියෙන අගයට ළඟින්ම තවත් 500ක් තියෙනවා සැඟවිලා මෙන්න මේ විදිහට මේ ඇස් මට්ටමට අරගෙන බලන්න ඕන. එතකොට තමයි ඒක පේන්නේ. ඔබට ඒක පරීක්ෂා කරලා බලන්න පුළුවන් පසුව අවස්ථාවක් ලැබුණාම. තවත් ආරක්ෂණ සලකුණක් තමයි ශුද්ධ අක්ෂර. ඒ කියන්නේ මයික්‍රෝ ලෙටර්ස් කියන එක. ඒවා අපිට පියවි හැට පේන්නේ නැහැ. අත්කාචයක් හෝ අන්වීක්ෂයක් මගින් බැලුවොත් පේනවා. අර මම ඉස්සෙල්ලා කිව්වේ security thread එක දිගේ CBSL කියන අකුරු හතරයි නෝට්ටුවේ අගයයි තියෙනවා කියලා. ඒ වගේ තවත් තැන් කීපයක් තියෙනවා මයික්‍රෝ ලෙටර්ස් තියෙන. මම ඒ තියෙන ස්ථාන කීපයක් කියන්නම්. පස්සේ ඔයගලන්ට අවස්ථාවක් ලැබුත්තේ පහලින් සමනලයේ රූපයක් තියෙනවනේ. ඒක හැමෝම දන්නවනේ. මේ සමනලයට පහලින් තියෙන කොටසේ CBSL කියන අකුරු හතරයි නෝට්ටුවේ වටිනාකමයි print වෙලා තියෙනවා. ඒක අර අන්වීක්ෂයකින් හරි අත්කාචයකින් අර ලොකු කරලා බලන එකකින් බලන්න. ඊළඟට තවත් තැනක් තමයි නෝට්ටුවේ පිටිපස ලියවැලක් තියෙනවා. හැම නෝට්ටුවකම 11 වෙනි නෝට්ටු කාණ්ඩය ගැන මම මේ කියන්නේ. මේ ලියවැල ඇතුලේ අර විදිහටම මයික්‍රෝ ලෙටර්ස් තියෙනවා. නෝට්ටුව හරි පැත්තට තියාගෙන, ඒ කියන්නේ නෝට්ටුව උඩ අතට නෝට්ටුව ඉලක්කම් අකුරු හරි පැත්තට තියාගෙන පිටුපසට හැරෙව්වම නෝට්ටුවේ පහලින් තමයි මේ ලියවැල තියෙන්නේ. එතන තියෙන ලියවැල ඇතුලේ තියෙනවා CBSL කියන අකුරු හතරයි නෝට්ටුවේ වටිනාකම. ඒක ඔයගොල්ලෝ පස්සේ වෙලාවක පරීක්ෂා කරලා බලන්න. තවත් කාරණා කීපයක් තියෙනවා ඉනෝක කියන්න මතක් කරන්න පුළුවන් නැවත වතාවක්. එකක් තමයි පළමුව උස්සු මුද්‍රණ රටා සහ කඩදාසිය ස්පර්ශයෙන් හඳුනා ගන්න. ඇති වෙන හැම විටම ඔබ ළඟ තියෙන අව්‍යාජ නෝට්ටුවක් සමග, ඒ කියන්නේ හොඳ නෝට්ටුවක් සමග සංසන්දනය කරලා බලන්න. ඒ වගේම ළඟමැති පොලිස් ස්ථානයට දන්වා ඔවුන්ගේ උපදෙස් පිළිපදින්න කියන එක තමයි කියන්න තියෙන්නේ. කොහොම වුණත් අපි ළඟ තියෙන දෙකක් වගේ කුඩා අගයක්, දෙකක් හෝ තුනක් වගේ කුඩා අගයක්. මේ අගේ ලෝකයේ අනිකුත් රටවල් සමග සංසන්දනය කරනකොට සතුටුදායක තත්ත්වයක් වෙනවා. ඉතින් ඒ නිසා මේ ව්‍යාජ නෝට්ටු සකස් කරන්නන්ට එරෙහිව යමක් සිදු කළ යුතුයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ දණ්ඩ නීති සංග්‍රහයි. ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 478 එක වගන් කොටසක් හෝ දැනුවත්ව ඉටු කිරීම වසර 20ක් දක්වා වන ස්ථිර දඬුවමකට හෝ යම් කිසි දඩයකට, එහෙමත් නැත්නම් ඒ දඬුවම් දෙකටම යටත් විය හැකි වරද. ඒක තමයි ඇත්තටම දඬුවම් විදිහට තියෙන්නේ මේ. මොකද දඬුවම් පැත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට කළ හැකි දෙයක් නෑ. ඒක පොලිසිය පැත්තෙන් කළ යුතු දෙයක්. ඒ නිසා දණ්ඩ නීති සංග්‍රහයේ මේ විදිහට දඬුවම සඳහන් වෙලා තියෙනවා. ඔව් ඒ නිසා කිසිම අවස්ථාවක මේ ව්‍යාජ නෝට්ටු සකස් කරන්නට කිසිම කෙනෙක් පෙළඹෙන්න දෙපා කියලා අපි මේ වෙලාවේ මතක් කරනවා. මොකද ඒක නිසා ඔබට විශාල දඬුවමක් විඳින්නට සිද්ධ වෙනවා. ඒ වගේ දෙයක් වලදී. ඒ වගේ මේක ආර්ථිකයටත් හානිදායක වෙනවා. නිර්මිනී මහත්මිය, දැන් අපි මේ වැඩසටහන ආරම්භයේදී සඳහන් කළා පවිත්‍ර මුදල් නෝට්ටු ප්‍රතිපත්තිය කියලා දෙයක් ගැන. මොකද්ද මේ පවිත්‍ර මුදල් නෝට්ටු ප්‍රතිපත්තිය කියලා කියන්නේ? පවිත්‍ර මුදල් නෝට්ටු කියන්නේ නෝකා ආරක්ෂණ සලකුණු පැහැදිලිව හඳුනාගත හැකි, ඒ වගේම හානි නොවූ හා සිතාමතා විකෘති නොකරන ලද තත්ත්වෙන් උසස්
එහෙමත් නැත්නම් ගුණාත්මක භාවයෙන් උසස් මුදල් නෝට්ටු වලට. එතකොට ප්‍රතිපත්තිය ගැන කතා කළොත් මේ වගේ ගුණාත්මක භාවයෙන් උසස් මුදල් නෝට්ටු සංසරණයේ පවත්වා ගැනීම තමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ පවිත්‍ර මුදල් නෝට්ටු ප්‍රතිපත්තිය. අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් ක්ලීන් නෝට් පොලිසි එකෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ නිසා ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව නිතරම උත්සාහ කරන්නේ සංසරණයේ පවතින මුදල් නෝට්ටු උසස් තත්ත්වෙන් පවත්වාගෙන යාමට. මේ සඳහා ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව ක්‍රියාමාර්ග කීපයක් ගනු ලබනවා. එකක් තමයි නව නෝට්ටු නිකුත් කිරීම. හා සේවා අනිසි නෝට්ටු. ඒ කියන්නේ භාවිතයට නුසුදුසු නෝට්ටු සංසරණයෙන් ඉවත් කිරීම. මෙතනින් අදහස් කරන්නේ වාණිජ්‍ය බැංකු හරහා භාවිතයට නුසුදුසු නෝට්ටු මහ බැංකුව වෙත තැන්පත් කරවාගෙන බැංකුවල අවශ්‍යතාවය අනුව ඒ වෙනුවට නව නෝට්ටු නිකුත් කරනු ලබනවා. ඒක එක කාර්යයක්. ඒ වගේම තේරීමේ පාරාමිතීන් අපි කියනවා sorting parameters කියලා. ඒ පාරාමිතීන් පිළිබඳව වාණිජ්‍ය බැංකුව වෙත උපදෙස් නිකුත් කිරීමත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන තව කාර්යයක්. වාණිජ්‍ය බැංකුව ඔවුන් වෙත එකතු වන මුදල් නෝට්ටු වර්ග කරන විට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ පාරාමිතීන් තමයි මේ උපදෙස් මාලාවල ඇතුළත් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි වාණිජ්‍ය බැංකුව විසින් කරනු ලබන සේවා නිසි ඒ වගේම සේවා අනිසි තැන්පතු නැවත පරීක්ෂා කරනවා. සේවා නිසි කියන්නේ භාවිතයට සුදුසු නෝට්ටු, සේවා අනිසි නෝට්ටු කියන්නේ භාවිතයට නුසුදුසු නෝට්ටු. එතකොට මේ නැවත පරීක්ෂා කරනවා කියලා කියන්නේ වාණිජ්‍ය බැංකුව විසින් තැන්පත් කරන ලබන මේ සේවා නිසි සහ සේවා අනිසි නෝට්ටු ඒක ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ විශාල කාර්යභාරයක්. මේක තවදුරටත් විස්තර කරනවා නම් වාණිජ්‍ය බැංකුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත මුදල් නෝට්ටු තැන්පත් කරද්දී සේවා නිසි සහ සේවා අනිසි ලෙස වර්ග කරලා තමයි තැන්පත් කරන්නේ. එහිදී තැන්පතු වල නිර්වද්‍යතාවයට අමතරව ඔවුන් විසින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද තේරීමේ පාරාමිතීන් පිළිබඳ උපදෙස් නිවැරදිව අනුගමනය කරලා තියෙනවද කියලා බලන එක තමයි මේ පරීක්ෂණයෙන් සිදු කරන්නේ. එමගින් සංසරණයට නුසුදුසු නෝට්ටුවක් නැවත සංසරණයට නිකුත් කිරීම වළක්වනවා. වාණිජ්‍ය බැංකුව විසින් තැන්පත් කරන සියලුම මුදල් නෝට්ටු නැවත වතාවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වර්ග කරනවා, ගැනීම් කටයුතු කරනවා, ඒ හැම දෙයක්ම කරනවා. මොකද වාණිජ්‍ය බැංකුව හරියට ඒ තේරීමේ පාරාමිතීන් පිළිබඳ උපදෙස් පිළිපැදලා දෙයක සෝට් කරලා තියෙන කියලා බලන්න. ඒක විශාල කාර්යභාරයක්. ඒකෙදි නුසුදුසු නෝට්ටුවක් නිසි සුදුසු නෝට්ටු ගොඩේ තිබුණොත් අපි ඒක අයින් කරනවා. ඒකට නුසුදුසු නෝට්ටුවක් නැවත සංසරණයට යනවා වළක්වනවා. තවත් කාර්යයක් තියෙනවා නෝකා. මේ පුවත්පත් හා රූපවාහිනී මාධ්‍ය වගේ ඒ වගේම මෙවැනි ගුවන්විදුලි වැඩසටහන් මගින් නෝට්ටු හිතාමතා පළුදු කිරීමෙන් වැළකීම හා පිරිසිදු මුදල් භාවිතය පිළිබඳව මහජනතාව දැනුම්පත් කිරීම. මේ කාර්යයෙන් තමයි පවිත්‍ර නෝට්ටු ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරනු ලබන්නේ. ඔව්. අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව සමහර වෙලාවට අනිත් දේවල් වලට වගේම මේ මුදල් භාවිතා කරනකොටත් අඩුපාඩු සිද්ධ වෙන්නට පුළුවන් පුද්ගලයන් අතින්. ඉතින් මේ නිවැරදි භාවිතය මේ මුදල් භාවිතා කරනකොට අපි තුල ඇති වෙන්න ඕන නිවැරදි පුරුදු මොනවද කියලා මම හිතන්නේ දැනගත්තොත් ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි මේ නිසි ලෙස මේ පිරිසිදු මුදල් නෝට්ටු භාවිතය සම්බන්ධයෙන් කතා කරනකොට. ඒ වගේම දැන් ඒ වගේ යහපත් ප්‍රතිපත්තියක් යටතේ මුදල් නෝට්ටු භාවිතා කිරීම තුළින් ඇති වෙන වාසිය සහ වැදගත්කම මොකක්ද කියලාත් අපි පහදලා දෙමු. ඔව් නෝකා, බොහෝ වෙලාවට ඔබ දැකලා ඇති මුදල් නෝට්ටු වැරදි විදිහට පරිහරණය කරනවා. අපි කවුරුත් දැකලා තියෙනවා මුදල් වැරදි විදිහට සමහර අය පාවිච්චි කරනවා. අපි මුදල් නෝට්ටු අපිරිසිදු අත්වලින් අල්ලනවා. ඒක වැරදි පුරුද්දක්. සමහර අය මුදල් නෝට්ටු නවනවා. සමහර අය පොඩි කරනවා. තව සමහර වෙලාවට මුදල් නෝට්ටු තද උෂ්ණත්වය හෝ තෙතමනයට නිරාවරණය කරනවා. ඒ වගේම මුදල් නෝට්ටු මත ලිවීම, ඇඳීම, සීල් තැබීම වගේ දේවල්, එහෙම නැත්නම් මුදල් නෝට්ටු කැපීම, සීරීම වගේ දේවල් කරනවා. මේ වගේ දේවල් තමයි අපි මුදල් භාවිතයේ වැරදි පුරුදු කියලා කියන්නේ. මේ විදිහට මුදල් නෝට්ටු විකෘති කිරීම, වෙනස් කිරීම හෝ හානි කිරීම 1949 අංක 58 දරන මුදල් නීති පනත යටතේ වරදක්. ඒ නිසා අපි මුදල් නෝට්ටු හැකි උපරිම ආකාරයෙන් පිරිසිදුව භාවිත කළ යුතුයි. මම කලින් විස්තර කළ වැරදි පුරුදු වලින් වැළකීලා මුදල් නෝට්ටු පිළිවෙලට පසුම්බියක තැන්පත් කිරීමෙන් පරිහරණය කරන්න පුරුදු වෙන්න ඕන. ඒ කියන්නේ මුදල් නෝට්ටු භාවිතයේදී තෙතමනය හෝ අධික උෂ්ණත්වය ඇති ස්ථානවල නෝට්ටු තැබීම නොකළ යුතුයි. අපිරිසිදු අත්වලින් නෝට්ටු ඇල්ලීමෙන් වැළකිය යුතුයි. මුදල් නෝට්ටු මත ලිවීමෙන් විකෘති කිරීමෙන් වැළකිය යුතුයි. ඒ වගේම මුදල් නෝට්ටු පිළිවෙලට පසුම්බියක තැන්පත් කිරීමෙන් පරිහරණය කරන්න අපි පුරුදු වෙන්න ඕන. ඒවා තමයි මුදල් නෝට්ටු භාවිතයේ හොඳ පුරුදු කියලා අපි සලකන්න පුළුවන්. ඊළඟට අපි බැලුවොත් කාසි භාවිතය පිළිබඳව
කාසි භාවිතය සම්බන්ධයෙන් වැරදි පුරුදු තමයි කාසි නිකරුණේ තැන් තැන්වල එක් රැස්වීමට ඉඩ හැරීම. අයිඩියල් කොයින්ස් කියලා කියනවා අපි. නිකරුණේ එක් රැස්වීමට ඉඩ හරිනවා. ඊළඟට පූජා භූමිය අසලට කාසි විසි කරනවා. කාසි තැලීම, කාසි උණු කිරීම වගේ දේවල් කරනවා. ඉතින් අපි මේ වගේ වැරදි පුරුදු වලින් ඈත් වෙන්න ඕන. අපිට පුළුවන් කාසි සඳහා નિયમિત තැනක් තියාගන්න. පුංචි කැටයක් නිවසේ හෝ වේවා, කාර්යාලයේ හෝ වේවා පුංචි කැටයක් එහෙම නැත්නම් කුඩා වාජනයක් තියාගන්න පුළුවන් අපිට කාසි සඳහා. හැබැයි හුඟක් කල් එක්රස් කරන්න හොඳ නැහැ. ඒ කාසි හෝමාරු කරගන්න ඕන. ඔබට පුළුවන් සිල්ලර කඩේකට දීලා නෝට්ටු වලට හෝමාරු කරගන්න. එහෙම නැත්නම් බැංකුවක තැන්පත් කරන්න පුළුවන්. අපේ කුඩා දරුවන් තුල ඉතිරි කිරීමේ පුරුදු ඇති කිරීම අවශ්‍යයිනේ. නමුත් අපි ඒ සඳහා පුංචි කැටයක් තමයි යොදා ගන්න ඕනේ. එතකොට හුඟ කාලයක් කාසි නිකරුණේ එක්රැස්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. වැඩි දෙනෙක් දීර්ඝ කාලයක් තිස්සේ කාසි එකතු කිරීමට පුරුදු වෙලා තියෙනවා. ඒකෙන් සමාජය තුල කාසි හිඟයක් ඇති වෙලා තියෙනවා. අපි කොච්චර කාසි සංසරණයට නිකුත් කළත් සමහර වෙලාවට කාසි හිඟයක් තියෙනවා. ඒ වගේම තමයි විශාල කාසි ප්‍රමාණයක් රැගෙන හුමාරු කරගන්න බැංකුවකට හෝ වෙනත් ස්ථානයකට යන එක අපි එයාලට කරන කරදරයක්. මොකද ඒවා ගනින්න, තෝරන්න විශාල කාලයක් ගත කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා කාසි බාර ගැනීම ප්‍රතික්ෂේප කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි ගොඩාක් කාසි එකතු වෙනකන් ඉන්නේ නැතුව අපි එකතු කරනවා නම් එකතු කරන්න ඕන කුඩා කැටයකට හෝ කුඩා භාජනයකට. ඊට පස්සේ අපි මාසයකට දෙකකට සැරයක් ඒවා මාරු කරන්න ඕන. ඒතර කාසි සම්බන්ධ තව හොඳ පුරුද්දක් තමයි මාරු කාසි අවශ්‍ය වෙන තැන් වලට ඒවා රැගෙන යාම. ඒකෙන් අපිට අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන එක වළකින්න නේද? උදාහරණයක් විදිහට ඔබ බස් එකේ යන කෙනෙක් නම් ඔබට පුළුවන් බස් ගාස්තු සඳහා මාරු කාසි රැගෙන යන්න. ඊළඟට ඔබ මගෙන් තව ප්‍රශ්නයක් ඇහුවා යහපත් මුදල් භාවිතයේ වැදගත්කම කුමක්ද කියලා. මම හිතන්නේ. යහපත් මුදල් භාවිත කිරීමේ වැදගත්කම මේ විදිහට මුදල් නෝට්ටු වේවා, මුදල් කාසි වේවා යහපත් විදිහට පිරිසිදු ලෙස භාවිත කිරීමේ වැදගත්කම කතා කරනවා නම් අපි පිරිසිදු මුදල් නෝට්ටු භාවිත කරනවා නම් ඒ වගේම එදිනෙදා පරිහරණයේදී අපිට අතට ලැබෙන්නේ පිරිසිදු මුදල් නෝට්ටු නම් ඒ නෝට්ටු වල ආරක්ෂණ සලකුණු අපිට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. කිලුටු වෙච්ච අපිරිසිදු වෙච්ච නෝට්ටුවක ආරක්ෂණ සලකුණු හරියට පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ආරක්ෂණ සලකුණු බලා ගැනීම සඳහාත් අපි මුදල් පිරිසිදුව භාවිත කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම පිරිසිදු මුදල් නෝට්ටු හුවමාරු කිරීම ගනුදෙනු වලදී ප්‍රසන්න හැඟීමක් ඇති කරනවා. ගනුදෙනු පහසු කරනවා. නේද? අපි ගනුදෙනුවක් කරන්න ගියාම අපිට කිලුටු නෝට්ටුවක් දුන්නාම අපි බාර ගැනීමත් ප්‍රතික්ෂේප කරනවානේ. ඒක නිසා පිරිසිදු මුදල් භාවිත කිරීමෙන් ගනුදෙනු කරනවා නම් දෙගොල්ලෝ අතරම දෙපාර්ශ්වය අතරම ප්‍රසන්න හැඟීමක් ඇති වෙනවා. තවත් දෙයක් තමයි නෝට්ටු මගින් රෝග බීජ පැතිරීම වළක්වනවා. පිරිසිදු නෝට්ටු භාවිත වුණොත් රෝග බීජ පැතිරීම වළක්වනවා. අපිරිසිදු වෙලා තිනකොට ඒවයි බොහොම විස බීජ තියෙනවා. ඒ නිසා පිරිසිදු මුදල් නෝට්ටු භාවිත කිරීමට අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම තමයි පිරිසිදු මුදල් භාවිතය මගින් ඔබට රටේ ජාතික ධනය සුරකීම සඳහා දායකත්වයක් ලබා දෙන්න පුළුවන්. ඒ කොහොමද අපි පිරිසිදු මුදල් භාවිතය මගින් රටේ ජාතික ධනය ඉතිරි කරන්න දායක වෙන්නේ? සමහර විට ඔබට එවැනි ප්‍රශ්නයක් මතුවෙන්න ඉඩ තියෙනවා. ඇත්තටම කාසි හා නෝට්ටු අපිරිසිදු තත්ත්වයටපත් වුනහම ඒවා විනාශයටපත් කරලා ඒ වෙනුවට නැවත මුදල් නිෂ්පාදනය කරන්න. නෝට්ටු නම් මුද්‍රණය කරන්න වෙනවා, කාසි නම් ටංකනය කරනවා කියලා අපි කියන්නේ. කාසි ටංකනය කරන්න වෙනවා. ඒ වැය කරන්න සිද්ධ වෙන්නේ අපේ රටේ ජාතික ධනය. ඒ නිසා අපි මුදල් නෝට්ටු අනවශ්‍ය විදිහට අපිරිසිදු නොකර භාවිත කරනවා නම් අපිට පුළුවන් රටේ ජාතික ධනය ඉතිරි කරන්න දායක වෙන්න. ඉතින් ඊනෝක මේ විස්තර කළ කරුණු අපි අස්සන්නට මම හිතන්නේ තේරෙනවා ඇති මුදල් පිළිබඳ යහපත් පුරුදු ඇති කර ගැනීම ඉතාම වැදගත් කියලා. ඔව් අනිවාර්යෙන් මේ ඉදිරියට මම හිතන්නේ ওই විදිහට හානි වෙන ආකාරයෙන් මුදල් සහ කාසි නෝට්ටු මේ අපේ හිතවතුන් පාවිච්චි කරයි කියලා මම හිතන්නේ ඔබතුමිය කියපු තොරතුරු වලට අනුව Taman ඒ කාසි හා නෝට්ටු පාවිච්චි කරොත් ගොඩක් හොඳයි. ඉදිරියේදී මේ පොකුණු වලට පන්සල් වල තියෙන පොකුණු වලට එහෙම නැත්නම් අපි සිංහල අවුරුද්දට ගනුදෙනු කරනවා කියලා ලිඳට මෙන්න මේ වගේ දේවල් වලට අනවශ්‍ය විදිහට මේ කාසි පාවිච්චි කරන එකක් නැහැයි කියලා අපි විශ්වාස කරනවා. මම හිතන්නේ ඔබතුමිය ඒක මට වැඩසටහනට පෙරත් සඳහන් කළා. ඒ වගේ දේවල් නොකළොත් හොඳයි කියලා. ඉතින් එයත් මතක් කරනවා. ඒ වගේම දැන් අපිට ගොඩක් වෙලාවට මේ අතට එන්නට පුළුවන් මේ හානි වෙච්ච මුදල් නෝට්ටු කාසි. දැන් මේ හානි වෙච්ච මුදල් හරි කාසි වලට නෝට්ටු හරි කාසි වලට අපිට මොකද්ද කරන්න පුළුවන් වෙන්නේ? ඒවට කොයි විදිහටද අපිට ගෙවීම් ලැබෙන්නේ? ඔබිනෝක හානි වූ මුදල් නෝට්ටු කිව්වම
මුදල් නෝට්ටු හිතාමතා හානි කරන්නත් පුළුවන්. ඒ වගේම සාමාන්‍ය භාවිතයේදී හෝ ස්වභාවික විපත් හා අනතුරු මගින් හානි වෙන්නත් පුළුවන්. ඒතර මුදල් නීති පනත යටතේ සිතාමතා විකෘති කරන ලද හෝ හානි කරන ලද මුදල් නෝට්ටු සඳහා කිසිදු ගෙවීමක් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව බැඳිලා නැහැ. එවැනි අවස්ථාවකදී සිතාමතා විකෘති කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටුවක් ළඟ තියෙන කෙනෙකුට එම මුදල් නෝට්ටු වල මුහුණත වටිනාකමට අදාළ අලාභය දැරීමට සිද්ධ වෙනවා. නමුත් එවැනි නෝට්ටුවක් අතපසු වීමකින් තමා වෙත ලැබුණු අවස්ථාවකදී ඔබට පුළුවන් ශ්‍රී ලංකා මහ බැංකුවට ඇවිල්ලා බාර දෙන්න. එක් එක් සිද්ධිය සලකා බැලීමෙන් අනතුරුව අනුග්‍රහයක් වශයෙන් පමණක් එවැනි නෝට්ටු සඳහා ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරනවා. ඊළඟට සාමාන්‍ය භාවිතයේදී අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරනකොටත් නෝට්ටු හානි වෙනවනේ. සාමාන්‍ය භාවිතයේදී හෝ ස්වභාවික විපත් හා අනතුරු මගින් හානි වූ මුදල් නෝට්ටු සඳහා අදාළ වටිනාකම ගෙවීම කරන්නේ අනුග්‍රහයක් වශයෙන් පමණයි. විශාල වශයෙන් හානි වූ මුදල් සඳහා ගෙවීම කරන්නේ කමිටුවක් කරා එම කමිටුවේ තීරණය මත. කියන්නේ සමහර වෙලාවට නෝට්ටු ගින්නකට හසු වෙන්න පුළුවන්. ගම් වතුරට හසු වෙන්න පුළුවන්. පහුගිය ගම් වතුර කාලේ අපිට ගොඩක් ඒ වගේ හානි වූ මුදල් ලැබුණා. ඒ වගේම සමහර වෙලාවට සමහර ගෙවල් වල රයිස් කුකරක ඇතුලේ තමයි සල්ලි හංගන්නේ. එතකොට මහත්ය සල්ලි හංගනවා නෝනා දන්නේ නැතුව රයිස් කුකරෙක ගහනවා. එතකොට එහෙම වෙලා ඇත්තටම මේ සිද්ධිය මම කිව්වේ ඇත්ත සිද්ධියක්. එහෙම මේ ගිනි අරගෙන නෝට්ටු අරගෙන එනවා. අර නෝට්ටු කුඩු ටිකයි භාගයක්ට පිච්චිච්ච නෝට්ටු ටික අරගෙන එනවා ඉතින්. මේ ඩැමේජ් නෝට්ටු කවුන්ටරේට. නමුත් ඒවට අපි ගෙවීම් කරනවා. අපිට කමිටුවක් තියෙනවා. ඒ කමිටුව හරහා තීරණයක් අරගෙන ඒ ගෙවීම් කරනවා. නමුත් මෙසේ ගෙවීම් කිරීම සඳහා ඉදිරිපත් කරන ලබන නෝට්ටුව අව්‍යාජ නෝට්ටුවක් විය යුතුයි. එම නෝට්ටු අව්‍යාජ නෝට්ටු විය යුතුයි. අපි ඒව චෙක් කරනවා. ඒ කියන්නේ ව්‍යාජ අව්‍යාජ බව හරියට හොයන්න බැරි නම් අපි ඒවට ගෙවන්නේ නැහැ. ඒ කියන්නේ හොඳටම අලු වෙලා පිච්චිලා ගිහිල්ලා නම් අපිට ඒව හොයන්න බෑනේ. ඒතර ඒවට ගෙවීමක් කරන්නේ නැහැ කුඩු ටික ගෙනාවට. ඒක නිසා අව්‍යාජ භාවය තහවුරු කරගෙන තමයි ඒ ගෙවීම සිදු කරනු ලබන්නේ. සම්පූර්ණ වටිනාකම ගෙවීම සඳහා මුදල් නෝට්ටුවේ සම්මත ප්‍රමාණයෙන් 4න් 3ක්වත් තිබිය යුතුයි. ඒක තමයි ගෙවීම තියෙන මේ ගෙවීම ගැන තමයි මම කියන්නේ. අඩුම වශයෙන් එක් කාණ්ඩාංකයක්වත් පෙනෙන්නට තිබිය යුතුයි. ඔයගොල්ලෝ දන්නවා නෝට්ටුවක කාණ්ඩාංක දෙකක් පේන්න තියෙනවා. එකම කාණ්ඩාංකය දෙපැත්තෙම තියෙනවා. වම් අත පැත්තේ තියෙනවා දකුණු අත පැත්තේ සිරස් අතට තියෙනවා. වම් අත පැත්තේ තිරස් අතට තියෙනවා. ඒ එක කාණ්ඩාංකයක් හරි පේන්න තියෙනවා. සම්පූර්ණ වටිනාකම ගෙවන්න. ඒතර නෝට්ටුවේ ප්‍රමාණයෙන් 4න් 3ක්වත් තියෙන්නත් ඕන. ඒ වගේම වටිනාකමෙන් අඩක් නැවත ගෙවීම සඳහා අඩුම වශයෙන් නෝට්ටුවේ සම්මත ප්‍රමාණයෙන් භාගයක්වත් තිබිය යුතුයි. කාණ්ඩාංකයක් හඳුනාගත හැකි විය යුතුයි. ඒකෙත් කාණ්ඩාංකයක් හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. සම්මත ප්‍රමාණයෙන් භාගයක්වත් තිබිය යුතුයි. මොකද අපි එහෙම කරන්නේ දැන් අපි නෝට්ටුවක භාගයක් අරගෙන එනවා ඩැමේජ් නෝට් එකක් විදියට කෙනෙක් ඒකට මුදල් ලබා ගන්න. අපි භාගයකට වඩා චුට්ටක් හරි වැඩියෙන් තියෙන එකකට තමයි භාගයක් ගෙවන්නේ. නැත්තම් අනිත් භාගයත් අරගෙන ඉන්න පුළුවන්. එතකොට අපි භාගයක් දුන්නට කිසි ප්‍රශ්නයක් නැහැ. නේද? එතකොට නෝට්ටුවේ වටිනාකම විතරයිනේ කොහොමද ගෙවිලා තියෙන්නේ. අනිත් කාලේට කොහොමද ගෙවෙන්නේ නැහැ. මොකද භාගයට අඩුයිනේ. නේ මං කිය අර අපි භාගයක් දෙන්නේ භාගයකට වඩා චුට්ටක් හරි වැඩියෙන් තියෙනවා. ඒ වගේම තව දෙයක් සඳහන් කිරීම අවශ්‍යයි නෝක්ක. සාමාන්‍ය භාවිතයේදී ආකාර කීපයකට මුදල් නෝට්ටු හානි වෙන්න පුළුවන්. ඒ හානි වූ ආකාරය අනුව ගෙවීමක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කිරීමේදී ඉදිරිපත් කළ යුතු ආකාරයක් වෙනස් වෙනවා. අපි බලමු මේ ආකාර කීපයක් තියෙනවා. ඉරී ඇති නමුත් කැබලි වලට වෙන් වී නොමැති නෝට්ටු. අපි මේ වගේ දකින්නනේ පොඩ්ඩක් ඉරිලා තියෙනවා. කැබලි වලට වෙන් වෙලා නැහැ. එවැනි අවස්ථාවකදී මුදල් නෝට්ටුවේ පිටුපස කොලයක් කලවලා ඉදිරිපත් කරන්න එපා. ටේප් පටියක් ආධාරයෙන් අර ඉරුණු කොටස් සම්බන්ධ කරලා ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් කලින් අපි ඇත්තරම මේක පුරුදු වෙලා හිටියේ වාණිජ්‍ය බැංකු වලටත් උපදෙස් දීලා තිබුණේ අපිත් ඒක කළේ පිටුපස කොලයක් අලවල තමයි අර හානි වූ නෝට්ටු ඉදිරිපත් කරන්න කියලා කියන්නේ. නමුත් අපි දැන් කියලා තියෙනවා වාණිජ්‍ය බැංකු වලටත් උපදෙස් දීලා තියෙනවා අපේ පාරිභෝගිකයන්ට දැනුවත් කරන්න කියලා පිටුපස කොලයක් අලවන්න එපා මේ වගේ අවස්ථාවක්. කොලයක් අලවන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මේ අවස්ථාවේදී අපි කොලයක් අලවන්නේ නැහැ. ටේප් එකකින් අර ඉරුණු කොටස් සම්බන්ධ කරලා ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට තවත් අවස්ථාවක් තමයි කොටස් දෙකකට සම්පූර්ණයෙන්ම ඉරී ගිය නෝට්ටු. ඒ අවස්ථාවේදී මුදල් නෝට්ටුවේ පිටුපස කොලයක් කලවන්නේ නැතුව ටේප් පටියක් ආධාරයෙන් නෝට්ටුව එකතු කරලා ගෙවීම සඳහා ඉදිරිපත් කරන්න පුළුවන්. තුන්වෙනි අවස්ථාවක් තියෙන්න පුළුවන් කෙලවරක් හෝ කිසියම් කුඩා ප්‍රදේශයක් නොමැති නෝට්ටු. පොඩි කෑල්ලක් කැඩිලා ගිහිල්ලා. එහෙම නැත්නම් තනින් තන සිදුරු
දැන් ওই කාවෝ කෑවම වගේ ගොඩක් අය මුදල් බැංකු පුරුදු නැති අය මුදල් පෙට්ටගම්වල තියෙනවනේ. ඒ වගේ තියලා තියෙන නෝට්ටුත් අපිට ගොඩාක් ලැබෙනවා. ශ්‍රී ලංකා මහා බැංකුවට ගෙවීම සඳහා ඉදිරිපත් කරනවා. ඒ වගේ තැන් වල සිදුරු ඒ කියන්නේ අපි අර නෝට්ටුව නවලා තිබ්බහම කාවෝ කෑවම ඒක තැන තැනට ඒ සිදුරු ටික යනවා. අන්න ඒ වගේ සිදුරු සහිත. ඕ පුංචි කෙලවරක් නැති. ඒ වගේ නෝට්ටුවකුත් කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. ඒ විදිහටම ගෙවීම සඳහා ඉදිරිපත් කරන්න පුළුවන්. අවසාන අවස්ථාව තමයි නෝට්ටුවේ සැලකිය යුතු කොටසක් නොමැති අවස්ථාව. ඒ කියන්නේ නෝට්ටුවේ යම්සි ප්‍රමාණයක් අඩු නම් අපි හිතමු රුපියල් 5000 නෝට්ටුවක් කියලා. රුපියල් 5000 නෝට්ටුවේ ප්‍රමාණයට කොලයක් කපලා අරගෙන ඒකට අලවන්න ඕනේ අර නෝට්ටු කොටස. ඒ කියන්නේ 5000 නෝට්ටුවක් නම් මේ විදිහට අඩු වෙලා තියෙන්නේ කොටසක් අඩු වෙලා තියෙන්නේ 5000 නෝට්ටුවේ ප්‍රමාණයට කොලයක් කපලා ඒ කොලේ උඩින් අර නෝට්ටු කොටස අලවන්න ඕනේ. එහෙම කරලා තමයි ගෙවීම සඳහා ඉදිරිපත් කරන්න ඕනේ. අන්න ඒ අවස්ථාවේදී විතරයි අපි නෝට්ටුව පිටුපසින් කොලයක් අලවලා හානි වූ නෝට්ටුව ඉදිරිපත් කරන්න ඕන ගෙවීමක් ලබා ගැනීම සඳහා. බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමියට. ඉතින් ඔබගේ මුදල් නෝට්ටු නිසි ලෙස පරිහරණය කරන්න කෙසේද කියන කාරණේ සම්බන්ධයෙන් අද දවසේ එතුමිය ඔබව දැනුවත් කළා. ඒ වගේම ව්‍යාජ මුදල් හඳුනා ගැනීම සහ පිරිසිදු මුදල් නෝට්ටු ප්‍රතිපත්තිය පිළිබඳවත් අද දවසේ අපි කරුණු අවධාරණය කළා. මම හිතන්නේ මේ තොරතුරු වලට අනුව ඔබ කාසි හා නෝට්ටු පරිහරණය කරයි භාවිත කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධිකාරී නිල්මිනී කුලතුංග මහත්මයායි අද අපිත් එක්ක මේ තොරතුරු කතා බහ කරන්නට සම්බන්ධ වුණේ. ඔබතුමියට බෙහෙවින් ස්තුතියි. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්නට ඕන ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සාලිය බාලසූරිය මහත්මයාගේ අදහසකට අනුවයි මේ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක වෙන්නේ. ඒ වෙනුවෙන් අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ කීර්ති දුනුතිලක මහත්මයා ඔබතුමාටත් දෙමින් ස්තුතිවන්ත වෙනවා අපේ වැඩසටහනට සහභාගී වීම සම්බන්ධයෙන්. එහෙනම් අපි තවත් දෙසතියකින් ශ්‍රී ලංකා මහ බැංකුවත් එක්ක මෙවැනිම තොරතුරු කතා බහ කරන්න ඔබත් එක්ක සම්බන්ධ වෙනවා. ඔබ හමු වෙනවා. මූණ පොත හරහා අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ තොරතුරු ඔබට ලබා ගන්නත් අවස්ථාවක් තියෙනවා. ඒ වගේම වැඩසටහන නිමා කරන්නට මත්නෙන් මාධ්‍යවේදී රූපාන්ති බුලත් සිංහල මිතුරිය අපට යොමු කරපු සටහනකින් අවසන් කරන්න හිතුවා. මුදල් ගැනීම තමයි ඇය අපට ලියලා එවන්නේ. මෙන්න මෙහෙමයි ඇය ලියන්නේ. මිල මුදලට නොව සිත් ඇවුලක් එන්නේ ලාභය අලාභය කොහොමද ඉවසන්නේ? දැන හෝ නොදැන කරදරයයි උසුලන්නේ රැවටෙනු එපා විමසා තීරණ ගන්නේ. හැම විට නැති වෙන්නේ අගනා දෙය නොවේදෝ කුමත ලත වෙන්නේ ඇයි සැලකිලි නැද්දෝ? කිය නොවේ ගැටලු යලි ඇතිවන්නේ මුදලේ රැකවරණයට ඇයි බාධක එන්නේ? බොහොම ස්තුතියි රූපාන්ති ඔබට. එමුනම් අවසර හමු වෙමු නිර්මිනී මහත්මිය. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබට. සුබ දවසක්. පිට නැගී අසරුවකි ඒ බරගෙයි වහලට බරකි පාන්දරෙන් පැරදුණු ඒ මිනිහා හැන්දෑවෙත් අසු පිටට නගී මිනිසෙකු පිට නැගී අසරුවකි ඒ බරගෙයි වහලට බරකි පාන්දරෙන් පැරදුණු ඒ මිනිහා හැන්දෑවෙත් අසු පිටට නගී මම ගෙදරට සුර සැප දෙනවා අද රැලුණු මිරිසෙන් ගත වෙනවා කාසි මල්ල සතෙකුගේ පිට යනවා දූ දරුවන් පැදුරේ නිදියනවා මිනිසෙකු පිට නැගී අසරුවෙකි ඒ බරගෙයි වහලට බරකි පාන්දරින් පැරදුණු ඒ මිනිහා හැන්දෑවෙත්
අසු පිටට නගී විසඳුම සතෙකුට දෙනවා තිරිසනෙකුට මිනිසෙකු පරදිනවා දරුවන් බිරිඳත් කිනි පුහුලනවා හීනෙන් නුඹ තව ගෙවල් හදනවා මිනිසෙකු පිට නැගී අසරුවෙකි ඒ බරදී වහලට බරකි පාන්දරින් පැරදුණු ඒ මිනිහා හැන්දෑවෙත් අසු පිටට නගී මිනිසෙකු පිට නැගී අසරුවෙකි ඒ බරගේ වහලට බරකි පාන්දරින් පැරදුණු ඒ මිනිහා හැන්දෑවෙත් අසු පිටට නගී ණයක් ගන්න පෙර සිතන්න. මේ ණය නැතුවම බැරිද? ණයද නායතන විශ්වාසද? අය කරන පොලිය පැහැදිලිද? ණය කිවිසුම ගැන හොඳට දැනුවත්ද? හදිසියකදී තොරතුරක් ගැනීමට කෙනෙක් ඉන්නවාද? වාරිකේ ඔබට ඔරොත්තු දෙයිද? මේ ප්‍රශ්න වලට උත්තරේ ඔව් නම් පමණක් ණයක් ගන්න. නැත්නම් මිතුරු වෙසින් එන පහසුවෙන් ණය දෙන කූට ජාවාරම්කරුවන් ඔබගේත් ඔබේ ආදරණීයන්ගේත් ජීවිත අඳුරේ හෙළනු ඇත. අහු වෙන්න එපා. ශ්‍රී ලංකා මහ බැංකුවේ පණිවිඩයක්. පෙරවරු 11යි විනාඩි 4යි දැන් වෙලාව. ඔබ එක්වී සිටින්නේ ස්වදේශීය සේවය සමගයි. එසැන්න පුවන්. ගෙවී ගිය පැයේ කාලින සිදුවීම් පෙළගැස්ම. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවතකට. ළංගම බස් රථ අද සිට සාමාන්‍ය පරිදි ධාවනයට එක් කර ඇතැයි එහි සභාපති කින්ස්ලි රණවක මහතා පවසයි. සේවක සේවිකාවන් සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළ යුතු බව ඔහු කියා සිටී. පසුගියදා නිකුත් කළ චක්‍රලේඛය අත්‍යවශ්‍ය සේවා සඳහා අදාළ නොවන බව පැහැදිලිව දැනුම් දී ඇතැයි ඔහු මාධ්‍ය හමුවකදී පැවසීය. ඒ අනුව ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරියට වාර්තා කළ යුතුය. රැකියාව සඳහා පැමිණෙන අනෙකුත් සේවක සේවිකාවන්ට තදබදයක් ඇති නොවන ආකාරයෙන් බස් ධාවනය කිරීම අරමුණයි. කොවිඩ් පාලනය සඳහා තම රටේ ප්‍රාන්ත මට්ටමින් එන්නත් කරන්නේ අනිවාර්ය කළ යුතුයයි ඇමරිකානු බෝවන රෝග පාලන අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ඇන්තනි ෆවුසි පවසයි. ඩෙල්ටා ප්‍රභේදය රට පුරා ව්‍යාප්ත වෙමින් පවතී. ඇතැම් පිරිස් එන්නත් කරනෙන් වැළකී සිටීමට උත්සාහ කර ඇත. අද පෙරවරුව වන විට ඇමරිකාවේ කොරෝනා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 6,33,000 ඉක්මවා තිබුණේ. දැනට රටේ සිටින ආසාදිතයින් සංඛ්‍යාව 6,00,000කට වැඩිය. මීළඟ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ප්‍රංශයට ලැබීම සමග පැරිස් චතුරස්‍රයට එක් වූ දහස් ගණනක පිරිස් වඩා උද්‍යෝගිමත්ව එය සැමරීමට එක් වූහ. ජපානයේ තිබූ ඔලිම්පික් ධජය සහ යෂ්ටිය ඊයේ පැරිස් නගරාධිපතිනිය වෙත බාර දෙනු ලැබීය. මෙම අවස්ථාව උදාවන තෙක් ප්‍රංශ ජනතාව වසර 100ක් පමණ පුලපුලා බලා සිටි බව පැරිස් නගරාධිපතිනිය කීවාය. වසර 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට නවම අත්දැකීම් රැසක් එක් කිරීම ප්‍රංශයේ බලාපොරොත්තුවයි. බලාපොරොත්තු වන අපගේ මීළඟ එසන පුවත් ප්‍රකාශය මධ්‍යහන 12ට. තාක්ෂණීය මුසු අපේ ගොවිතැනින් ආහාර භෝග නිෂ්පාදනය වඩා කාර්යක්ෂමව හා ඵලදායීව ඉටු කිරීමටත් ගොවි රජවරුන්ගේ සිනහව හා කඳුල සමග ඔරෙන්නුර ගැටීමටත් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් උදා කර ගැනීමට සෞභාග්‍යයේ දැක්ම ඔස්සේ යමින් කෘෂිකර්මාන්තයේ සෞභාග්‍යයේ උදෙසා ගුවන්විදුලි මාධ්‍යයේ විශිෂ්ටත්වය අත්කර ගැනීමට ගොවිතැනට පැයක් සෑම සඳුදා දිනකම උදෑසන 9ට ගුවන්විදුලි ගොවි සේවාව සමග කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. සෑම බ්‍රහස්පතින්දා දිනකම පෙරවරු 7 සිට 8 දක්වා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අනුග්‍රහයෙන් සුභාරති ඔබගේ නිවහන සොයා ඇදේ ඔබේ සුවසිත අපේ පැතුමයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. තත්ත්වෙන් උසස් බෙහෙත් සාධාරණ මිලකට ගන්න
රාජ්‍ය උසස්වලට යන්න. නැතහොත් ඕනෑම ෆාමසියකින් ඔබේ බෙහෙත් වට්ටුරුවට SPC බෙහෙත් මේලන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ පණිවිඩයකි. වෛරස් උනෙන්